හරි. එහෙනම් සුබ දවසක් අපේ සියලුම දරුවන්ට. පුතේ අපි අද කතා කරන්නේ අපේ දරුවන්ට නිරන්තරයෙන් එක්සෑම් එකට එන පාඩම් කොටසක් තමයි පුතේ ප්‍රස්ථාර. නේ අපේ දරුවෝ දැන් මේ වෙනකොට දන්නවා පේපර් සැලැස්ම අධ්‍යයනය කරලා තියෙන මේ අධ්‍යයනය කරලා ඇති. හරිනේ. එතකොට පුතේ මේ ප්‍රස්ථාර කොටස තුල අපේ දරුවන්ට නිරන්තරයෙන් ප්‍රශ්න හැදෙන්න පුළුවන් එක කොටසක් තමයි පුතේ සංයුක්ත තීරු ප්‍රස්ථාරය. සංයුක්ත තීරු ප්‍රස්ථාර ක්‍රමය. දරුවෝ මම මේ කොටස කියන්න කලින් අපේ දරුවන්ට විශේෂ පණිවිඩයක් සුවිශේෂී. හේතුව දැන් මේ වෙනකොට අධ්‍යයන වර්ෂ 2022 ඒ වගේම 23 ඒ වගේම 24 ඒ කියන්නේ ඉස්සරහට කරන්න ජෝග්‍රෆි බලාපොරොත්තු වෙන දරුවන්ටත් සුවිශේෂී පණිවිඩයක් දෙන්න තියෙනවා. පුතේ අපි මේ අධ්‍යයන වර්ෂ 3ම ඉලක්ක කරගෙන මේ වෙනකොට සුවිශේෂ ඔන්ලයින් පාඨමාලාවක් පවත්වගෙන යනවා. දිවෙන ඕන දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. පුතේ මේක විශේෂත්වය වෙන්නේ අපි දැන් මේ ආර්ථික අර්බුදතා එක්ක පමණක් දරුවන්ට පන්ති ගාස්තු ගෙවා ගන්න බැරි තත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවනේ. එතකොට ඒකට පුතේ හොඳ විසඳුමක් විදියට අපේ සම්බන්ධ වන සෑම දරුවෙක්ගෙම පුතේ මේ සඳහා ගන්නේ රුපියල් 500යි. මාසෙටම ඔයාලගෙන් ගන්නේ 500යි. හරිනේ. මම දන්නේ ඒක මෙන්න O level වත් කරන්නේ අපේ දරුවන්ට රුපියල් 500කට. ඉතින් ආර්ථික අර්බුදතා තියෙන ඕනම දරුවෙකුට අනේ ක්ලාස් යන නොයන සෑම දරුවෙකුටම අපි මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. 2022 23 සහ 24 කියන සෑම අධ්‍යයන වර්ෂයකම භූගෝල විද්‍යාව හදාරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. කරන් තියෙන පුතේ මේ පහත WhatsApp අංකයට දරුවන්ගේ නම ඒ වගේම අයත් වන ප්‍රදේශය පාසල සහ WhatsApp අංකය කෙටි පණිවිඩයක් ලබා දීම විතරයි. ඒතර අපේ පාඨමාලාවේ විශේෂත්වයක් තියෙනවා. හරිනේ. එක පුතේ ගොඩක් දරුවන්ට අමාරුම කොටසක් නේ සිතියම් ලෝක සිතියම් ලකුණු කරන. අපි මේ අනුගමනය කරන ක්‍රමවේදයත් එක්ක අපේ දරුවෝ 10න් 10ම අනේ 10න් 9 මේවා උපරිම ලකුණු එක්සෑම් එකට පුතේ අපේ දරුවෝ අපේ ක්ලාස් එකේ කරන දරුවෝ ලබා ගන්නවා. ඊට පස්සේ මේ ප්‍රැක්ටිකල් ප්‍රස්ථාර අපේ දරුවන්ට ගේමක් ඇත්තෙම නැහැ. සංඛ්‍යානිය GIS GPS මේ සෑම කොටසක්ම පුතේ ඉතාමත් පහසු ක්‍රම කෙටි ක්‍රමෝත්සව වලට පේපර්ස් වලින් අපේ පාඨමාලාව තුල ඔයාලට ඉගෙනවීම කරනවා. ඒ වගේම ගත්තොත් පුතේ MCQ ඒ වගේම රචනා ප්‍රශ්න වලට පුරුදු කිරීම මේ සෑම ප්‍රශ්න තියරි පාඩම් සෑම දෙයකටම ඔයාලා මේ කෙටි කාලයක් තුල පුතේ පුරුදු කරලා සාර්ථකව එක්සෑම් එකට පුරු කිරීමක් මේ පාඨමාලාව තුල කරනවා. ඉතින් තියෙන්නේ පුතේ රුපියල් 500 ගන්න මාසෙටම එහෙනම් දරුවන්ගේ නම ඒ වගේම WhatsApp අංකය ඇතුළත් කෙටි පණිවිඩයක් පහත WhatsApp අංකයෙන් ලබා දීම විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. හරි පුතේ. එහෙනම් අපි අද යමු පාඩමට පුතේ සංයුක්ත තීරු. හරිනේ. සංයුක්ත තීරු ප්‍රස්ථාරය ගත්තොත් මේකේ විශේෂත්වයක් තියෙනවානේ. දැන් කෙලින්ම මේ පාඩමට යන්න කලින් පුතේ විශේෂත්වයක් තියෙනවා. එකක් තමයි අපිට දෙන ඕනම විචල්‍යයක පුතේ ඕනම දෙයක සංයුතිය කියන දේ වඩා සාර්ථකව නිරූපණය කරන්න පුළුවන් ප්‍රස්ථාර ක්‍රමයක් විදිහට තමයි අපි දකින්නේ මොකද්ද? සංයුක්ත තීරු. එහෙනම් ඕනම දෙයක සංයුතිය. අනිත් එක තමයි මුළු ප්‍රමාණයත් මේකෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනම විචල්‍යයක මුළු ප්‍රමාණය සහ සංයුතිය කියන මේ දෙකම එකවර නිරූපණය කරන්න පුළුවන් සාර්ථක ප්‍රස්ථාරයක් තමයි දරුවෝ. එතකොට අපි මේ කතා කරන්නේ සංයුක්ත තීරු ප්‍රස්ථාර ක්‍රමය. තේරුණානේ? එතකොට දැන් උදාහරණ ගමු. දැන් උදාහරණයක් හිතන්න පුතාලා ශ්‍රී ලංකාවේ වර්ෂ කීපයක ජන සංයුතිය කියලා අන්න සංයුතිය අන්තර්ගතයි. එතකොට ජන සංයුතිය ඉදිරිපත් කරන්න පුතේ මේ ප්‍රස්ථාර ක්‍රමය අපිට යොදා ගන්න පුළුවන්. තවත් ඕනනම් හිතන්න ශ්‍රී ලංකාවේ වර්ෂ කීපයක වාර්ගික ජන සංයුතිය කියලා වාර්ගික සංයුතිය කියලා පුතේ සාර්ථක ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවෙන් අපි දන්න අපනයනය කරන කුෂිකාර්මික භාණ්ඩ තියෙනව නේද? දැන් කුෂිකාර්මික භාණ්ඩවල සාමාන්‍යයෙන් මේ වටිනාකම් වල සංයුතිය වල හිතන්න මේ සෑම දෙයක මේ කියන ඕනම විචල්‍යයක සංයුතිය සාර්ථකව නිරූපණය කරන්න පුළුවන් ප්‍රස්ථාර ක්‍රමයක් තමයි පුතේ අපි උතන කතා කරන්නේ සංයුක්ත තීරු ප්‍රස්ථාර ක්‍රමය. තේරුණා නේද? පුතේ අපි දන්නවා ප්‍රස්ථාරයක් අඳිනකොට දරුවනේ මේ ටික අනිවාර්යයි. එකක් තමයි පරිමාණය.
දැන් පමණක් දරුවන්ට පරිමාණය ගන්න ගැටලුයි. හරිනේ? මම අද කියලා දෙන්නම්. පරිමාණය. ඊට පස්සේ ප්‍රස්ථාරයට මාතෘකාව අනිවාර්යයි. ඊට පස්සේ සුචිය, ඒ වගේම අක්ෂ නම් කිරීම. මේ සමස්ත කොටස් මේ එක් එක් කොටස් වලට පුතේ වෙන වෙනම ලකුණු ලබා දීමක් වෙනවා. ඒකෙන්ද හැම කොටසකටම ඔයාලගේ සුවිශේෂී අවධානය යොමු කරන්න ඕන. අපි එන පුතේ මේ ප්‍රස්ථාරයට යමු. මේ සංයුක්ත තීරු ප්‍රස්ථාරය ගත්තොත් දරුවනේ විශේෂත්වය වෙන්නේ මේක අනෙක් ප්‍රස්ථාර වලට වඩා වෙනස්. යම් ප්‍රමාණයක වෙනසක් තියෙනවා. හරිනේ? දැන් පුතේ මෙහෙමයි. දැන් මේ වගේ මේ ප්‍රස්ථාරයකදී දැන් මෙතන මේ මගේ තියෙන මේ කල්පිත දත්ත වගුවක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ වර්ෂ කීපයක දැන් මම මෙතන අරන් තියෙන වර්ෂ 4යි. වර්ෂ කීපයක ලංකාවේ ජනසංයුතිය තමයි මේ ප්‍රස්ථාරයෙන් මේ කියන්නේ වගුව තුලින් ඔයාලට දීලා තියෙන්නේ. ඒතකොට මේ මෙහෙම දත්ත වගුවක් දුන්නම බොහෝ දුරට එක්සෑම් එකට පුතේ මේ එක් එක් වර්ෂවලට අදාළ මේ විචල්යන් වල සමස්ත එකතුව ලබා දෙනවා. මේ විචල්යන් ටිකේ සමස්ත එකතුව ලබා දෙනවා. හරිනේ? හැබැයි ලබා දුන්න නැතුනොත් අපි මොකද්ද කරන්න ඕන? මේ එක් එක් වර්ෂවලට අදාළ මේ විචල්යන්ගේ එකතුව ලබා ගැනීම අනිවාර්යයි. මතක තියාගන්න. හරිනේ? එතකොට අපි කරන්න ඕන මෙතනදී මොකද්ද? දීපු වර්ෂවලට අදාළ එකතුව ගන්න ඕන. හරිනේ? එතකොට දැන් ඔයාලා කරන්න 610 320 218 සහ 24 2010 වර්ෂයට අනුව පුතේ මේ උකුගේම විචල්යන්ගේ එකතුව ගන්න. හරිනේ? ඒක අනිවාර්යයි. එතකොට මම මෙතන මේ ලබාගෙන තියෙනවා පුතේ එකතුවේ 1164යි. ඔන්නේ නම් මම මේ ටික එකතුව ගත්තා 1164යි. ඒ වගේම අපේ දරුවෝ 2011 ගන්න. 2011 1264යි පුතේ. 1264යි එකතුව. ඊට පස්සේ 2012 වර්ෂය 1185යි 1185යි. ඊට පස්සේ 2013 වර්ෂයේ 1192යි. ඔන්න අපි එකතුව ලබා ගත්තා. හරිනේ? එතකොට පුතේ දැන් දැන් මේ ප්‍රස්ථාරේ නම් වර්ෂ තියෙන මේ අතටනේ. දැන් පමණක් වගුවල පුතේ වර්ෂ මේ පැත්තට තියෙනවා. හරිනේ? ආගම මේ පැත්තට සිරස් අතරත් වර්ෂ 38ක් තියෙනවා. එතකොට ඔයාලා 30 පැත්තට තමයි එකතුව ලබා ගන්න ඕන. හොඳට තේරුම් ගන්න. හරිනේ? 34ට තමයි එකතුව ලබා ගන්න ඕන. දැන් මේක නම් සිරස් අතරට තියෙන හින්දා සිරස් අතරට තමයි ඔක්කොම විචල්යන්ගේ එකතුව ලබා ගත්තේ. තේරුණාද? හරි. එතකොට පුතේ අපි අවධානය යොමු කරනවා පරිමාණය කොහොමද යොදාගන්නේ කියලා. ඒක අපි පමණක් දරුවන්ට ගැටලුයි. පුතේ බලගන්න. දැන් සාමාන්‍යයෙන් පරිමාණය යොදා ගන්නකොට පුතේ අපි බලන්න ඕන මෙතනදී මේ සියලුම විචල්යන්ගේ කියන්නේ එකතුවත් එක්ක තමයි මෙතනදී අපි අවධානය යොමු කරන්න ඕන. දැන් අපි අනිත් ප්‍රස්ථාර නිර්මාණය කරනකොට නම් එකතුවක් ගන්න නැහැනේ. ඒතකොට වැඩි මගිය සහ අඩු මගිය සැලකිල්ලට අරගෙන තමයි පරිමාණය යොදාගත්තේ. දැන් මෙතනදී මේ දීපු විචල්යන් ටිකේ වගේම අපි ලබාගත්තු සමස්ත එකතුන්ගෙත් උපරිම අගය අපි සැලකිල්ලට ගන්න ඕන පරිමාණය යොදන්න. උපරිම සහ අවමගිය. හරි පුතේ. දැන් මෙතන සාමාන්‍යයෙන් අපි ගත්තොත් උපරිම අගය තියෙන පුතේ කීයද? එකතුවත් එක ගියොත් 1264යි. ඊට පස්සේ අවමගිය මෙතන සඳහන් වෙන්නේ කීයද? 12යි. හරිනේ? 12යි. එතකොට පුතේ 1264 නම් අපිට මේක 10න් 10 යන්න බෑනේ. 10න් 10 පරතරේ යන්න බෑ. අනේ 10න් 10 ගියොත් අපිට මේ ප්‍රස්ථාර කොලෙත් මදි වෙනවා. තේරුණාද? එහෙනම් මම කියන දේ තේරුම් වෙන්න ඕන. අනේ 50න් 50 ගියොත් පුතේ 1264කට ඔයාලා බලන්න 1350න් බෙදන්න. 1350න් බෙදුවත් අපිට යන්න වෙනවා කොච්චරද? 20යි 22ක් වගේ ප්‍රමාණයක් වෙනවා. ඒතකොට ප්‍රස්ථාර කුලේ කොටු ප්‍රමාණය මදි. අනේ අනිත් පැත්තෙන් සිරස් අක්ෂය උස වෙනවා. අනේ ඒතකොට ප්‍රස්ථාර කැතයි. එහෙම ප්‍රස්ථාර අඳින්නේ නැහැ. හරිනේ? එහෙනම් මෙතනදී පුතේ හොඳම පරිමාණ අපි ගත්තොත් 50න් 50ක් බැරනම් බෙදෙන සංඛ්‍යාව වලින් වල යන 100න් 100. හරි. අපිට මෙතන පුතේ 100න් 100 ගන්න පුළුවන්. ඇයි? 1264ක් වෙනකොට 100ේම 12යි. අනේ ඊට පස්සේ 1300 මෙතන 1264 නම් ඊට වැඩි අගයක් අපි ගන්න ඕනේ 1300යි. හරිනේ? 1300 දක්වා අපිට මේ පරිමාණ අක්ෂය බෙදා දක්වන්න පුළුවන්. අනේ 1300 400 ඔය වගේ ප්‍රමාණයක් ඒ පරිමාණය ලස්සනයි ප්‍රස්ථාරයට. අනේ උසත් නැහැ. ඊට පස්සේ අඩුත් නැහැ. ලස්සන පරිමාණයක් 1400ට වගේ අපේ දරුවෝ ගන්න 1300 1400ට වගේ. මේ 1264ට වඩා වැඩි අගයක් වෙන්න ඕන. හරිනේ? එහෙනම් වෙන්න පුතේ බලාගන්න. අපි සාමාන්‍යයෙන් ප්‍රස්ථාරය නිරූපණය කරනකොට සිරස් අක්ෂය
සහ තිරස්සක්ෂයක් අපි නිරූපණය කරනවනේ. හරි. එහෙනම් මෙන්න සිරස්සක්ෂය සහ තිරස්සක්ෂය ගත්තා. බලාගන්න. ඊට පස්සේ පුතේ මූල ලක්ෂය හරිනේ බිඳුවයි. එතකොට මම කිව්වා 100න් 100 පරතරේ යමු එහෙනම් අපි. මෙන්න 100යි. ඊට පස්සේ 200යි. ඊට පස්සේ 300යි. ඊට පස්සේ 400යි. ඊට පස්සේ 500යි. ඊට පස්සේ 600යි. ඊට පස්සේ 700යි. ඊට පස්සේ 800යි. 900යි. 1000යි. 1100යි. 1200යි. ඔන්න මම 1300 දක්වා ගත්තා. පුතාල සිරස්සක්ෂි චුට්ටක් මදි වගේ හිතෙනවා නම් 1400 දක්වා ගන්න. වැරදක් නැහැ. හරිනේ. එතකොට පුතේ ඔයාලා ගන්න ඕන මේක කොටුවෙන් කොටුව. හරිනේ. කොටුවෙන් කොටුවෙන් කොටු දෙකෙන් දෙක යන්න එපා. එතකොට සිරස්සක්ෂයේ උස වැඩි වෙනවා. තේරුණා නේද සර් කියන එක? හරි. එහෙනම් පුතේ දැන් අපි බලමු 2010 වර්ෂයේ සමස්ත එකතුව කීයද පුතේ තියෙන්නේ? 1164යි. එහෙනම් ලේසි. 1164යි. එතකොට පුතාලා මේ තීරුවට යොදා ගන්න සාමාන්‍ය කොටු 7ක් වගේ ප්‍රමාණයක්. 7ක් චූටි කොටු හරිනේ. ලොකු කොටු නෙමෙයි. චූටි කොටු 7ක් 8ක් වගේ ප්‍රමාණයක් යොදා ගන්න එක තීරුවකට. හරිනේ. 1164යි. 1164 තියෙන පුතේ එතකොට 1164 තියෙන්නේ මෙන්න 1164 ළඟට අපි ගියා. ඔයාලා ප්‍රස්ථාර කුලෙන් බලන්න පරිමාණය ලබා ගන්න ලේසි. මෙන්න සමස්ත වටිනාකම 1164යි. හරිනේ. එතකොට මම මේක තීරුවකට ගත්තේ චූටි කොටු 7ක් වගේ ප්‍රමාණයක්. හරිනේ. එතකොට හොඳට මතක තියාගන්න අපි පුතේ මේ තීරුවට යොදා ගන්න කොටු ප්‍රමාණයෙන් ඒ කියන්නේ තීරුවට යොදා ගන්න ප්‍රමාණයෙන් භාගයක්වත් මුලින් ඉඳ තියන්න ඕන. එහෙනම් මම 7ක් ගත්තා නම් මම කොටු 3ක් වගේ මුලින් ඉඳ තියලා තමයි මේ තීරුව ඇන්දේ. 3ක් වගේ ඉඳ තියන්න ඔයාලා. හරිනේ. හරි නේද පුතේ? හරි. එතකොට මෙන්න පළවෙනි අගය කීයද? බෞද්ධ කට්ටිය 2010 වර්ෂයේ ඉන්නවා 610ක්. එහෙනම් මෙන්න 610. ඔයාලා එතකොට මේක මාක් කරගන්න තියෙන 610යි. 610 ගන්නකොට ඔයාලා අර චූටි කොටු වලින් ඔයාලට තෝරගන්න ලේසි. 610යි. ඔන්න එන අපි 610 නිරූපණය කරා. තේරුණා නේද? හරිනේ. ඊට පස්සේ පුතේ මේ ප්‍රස්ථාරයේ විශේෂත්වයෙන් සංයුක්තනේ එකතු වෙවි තමයි අනිත් ඒවා අපි නිර්මාණය කරන්නේ. පුතාලේ එතකොට 610ට 312ක් එකතු කරන්න. 610ට මේ 312 එකතු වෙන්න ඕන. හරිනේ. 610ට පුතේ 312 එකතු වුණාට පස්සේ කීයද? අපි එකතු කරොත් එහෙම 900යි 922යි 922යි. එතකොට වැරදිලාවත් කියලා 312 මෙතන ලකුණු කරන්නේ නැහැ. තේරුම් ගන්න. අනේ එතකොට 922 තමයි අපි පුතේ ලකුණු කරන්නේ මෙතන. 922යි. අනේ දැන් ඔයාලගේ ওই ප්‍රස්ථාර කොලේ චූටි කොටු වලින් මේ පරිමාණ ගන්න ලේසි. දැන් දරුවනේ ඔයාලා 5න් 5 ගියා. ඒ කියන්නේ කොට්ටෙන් කොට්ට ගියා නම් දැන් කොට්ටක අතර පරතරේ 100යි නේද? එතකොට ඔය කොට්ටක චූටි කොටු තියෙනවා. එතකොට මේ චූටි කොට්ටකින් පුතේ එහෙනම් නිරූපණය වෙන්නේ 20ක් වගේ. 20යි. ඇයි චූටි කොටු 5යිනේ තියෙන්නේ. එතකොට 20ක් තමයි නිරූපණය වෙන්නේ. එතකොට 922 ගන්නකොට 920 ළඟට ගිහිල්ලා ඒ කියන්නේ 900යි චූටි කොට්ටකුයි ගන්න. චූටි කොට්ටක් ගත්තා 920යි. දෙක සාමාන්‍ය නිරූපණය වෙන්නේ නැහනේ. 920 කියලා ඔයාලා මෙතන ලකුණු කරන්න. තේරුණා නේද? හරි. ඊට පස්සේ පුතේ කරන්න ඕනේ 218ක්. 920ට 22ට 922ට 218ක් අපේ දරුවනේ එකතු කරන්න. 218ක්. එතකොට මෙතන එනවා 3යි 4යි 9යි 10යි 11යි 1140යි 1140ක් මෙහෙම ලකුණු කරන්න. 1140 අපි හිතමු මෙතන කියලා. ඔන්න 1140 අපි ලකුණු කරා. තේරුණා නේද? එතකොට බලන්න වැඩියෙන්ම තියෙන ඉතින් මෙතන තියෙන දැන් බෞද්ධනේ බෞද්ධ කට්ටිය අපි පහලින් ලකුණු කරා 610යි. ඊට පස්සේ එකතු කරා 311ක් ඒකට 922යි. ඊට පස්සේ 218ක් 922ට එකතු කරනවා 1140යි. පුතේ වෙනත් කියන එක 24යි. ඒක කොහොමත් ඉහළින් නිරූපණය වෙනවා. මේකේ රීතියක් තියෙන දරුවනේ. හොඳට මතක තියාගන්න. සංයුක්ත තීරු ප්‍රස්ථාර ක්‍රමයේ ගත්තොත් දරුවනේ වෙනත් කියලා මොකක් හරි ප්‍රභේදයක් තිබුණොත් වෙනත් හරියට තේරුම් ගන්න. වෙනත් කියලා ප්‍රභේදයක් තිබුණොත් පුතේ ඒක කුඩාම ඉලක්කම වෙන්නත් පුළුවන්, විශාලම ඉලක්කම වෙන්නත් පුළුවන්. එහෙම තිබුණොත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න
ඒ වෙනත් කියන එක අපි නිරූපණය කරන්න මේ ප්‍රස්ථාරයේ ඉහළින්මයි. හරිනේ. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ දරුවෝ. දැන් ඔයාලා බෞද්ධ කියන තැනට හිතන වෙනත් කියලා ප්‍රභේදය තිබුණා කියලා. වෙනත් තිබුණා බෞද්ධ කියන තැනට. තේරුණානේ? එතකොට අනිත් ටික ක්‍රිස්තියානි, ඉස්ලාම් හරිනේ. මෙතන බෞද්ධ කියලා තිබුණා කියලා හිතන්න. එතකොට පුතේ ඔයාලා වෙනත් කියන එකේ 610 තිබුණට 610 ගිහිලා යටින් නිරූපණය කරන්නේ නැහැ. බෙදලා දක්වන්නේ නැහැ. එහෙම වුණොත් වැරදි. හරිනේ. එතකොට ඔයාලා කරන්න ඕනේ ඉස්සර වෙලා එන වෙනත් කියන එක වැඩියෙන් තිබුණට ඒක ලකුණු කරන්නේ නැහැ. ඊට පස්සේ අනිත් එක පහලින් තියෙන අගය තමයි යටින් නිරූපණය කරන්නේ. ඒකට මේක එකතු කරලා නිරූපණය කරනවා. මේකට මේක එකතු කරලා නිරූපණය කරනවා. වෙනත් කියන එක මොකද්ද කරන්න ඕන? අවසානෙටම මේ වගේ එන එකතුවට එකතු කරලා තමයි වෙනත් කියන එක අපි ඉහළින්ම නිරූපණය කරන්නේ. කෙටියෙන්ම මතක තියාගන්න වෙනත් කියලා මොකක් හරි ප්‍රභේදයක් තිබුණොත් අනෙක් විචල්‍යයන් ඔක්කොම පිළිවෙලට එකතු කරගෙන ගිහිල්ලා ලකුණු කරලා වෙනත් කියන එක තමයි අවසානෙටම එකතු කරලා ඉහළින්ම අපි ලකුණු කිරීම කරන්නේ. තේරුණා නේද දරුවනේ? හරි. මතක තියාගන්න ඒක රීතියක්. හරිනේ. ඕනම අවස්ථාවක වෙනත් කියලා දෙයක් තිබුණොත් ඒක ඉහළින්ම නිරූපණය වීම තමයි ලක්ෂණය වෙන්නේ. හරි. ඊට පස්සේ අපි අනිත් තීරු වලට යමු. 2011 වර්ෂයේ. පුතේ 2011 ගත්තොත් 1264යි. හරිනේ. 1264යි. අපි මේ මුලින් තියපු ඉඩ ප්‍රමාණය මෙතනිනුත් ඉඩ තියන්න ඕන. හරිනේ. ඉඩ තියලා 1264ට සමස්ත තීරුව අපේ දරුවෝ ගන්න. 1264යි. මුලින් තියපු ඉඩ ප්‍රමාණයම පරතරේ තියන්න ඕන මතක තියාගන්න. 1264 කියලා ඔන්න සර් තීරුව ගත්ත 1264යි. තේරුණා නේද? හරි. ඊට පස්සේ දරුවනේ කරන්න ඕන 678 ඉස්සරලා තියෙන්නේ. හරිනේ. 678යි. 678 අපේ දරුවෝ ලකුණු කරගන්න. ලේසි. ඔන්න 678 ලකුණු කරා. ඊට පස්සේ 678ට 342ක්. පුතේ මෙතන එනවා කොච්චරද? ඒක 10න් බිඳුවයි එකක් ඉතුරුයි. ඊට පස්සේ 7යි 8යි 12න් 2 හරිනේ 12න් 2 එකක් ඉතුරුයි 9යි 10යි 1020යි හරිනේ 1020 කියනකොට එහෙනම් 1000 ළඟට ගියා චූටි කොට්ටකින් අපිට නිරූපණය කරන්න පුළුවන් ඒක කොට්ටකින් 20ක් චූටි කොට්ටකින් 20ක් නිරූපණය වෙන්නේ හින්දා ඊට පස්සේ පුතේ 1020ට 228ක් එකතු වෙන්න ඕන හරිනේ 228ක් එතකොට එනවා 1248යි 1248 ඔන්න එහෙනම් අපි නිරූපණය කරා වෙනත් කියන එක ඉහළින්ම ලකුණු වෙනවා දැන් මෙතන වෙනත් කියන එක මුකුත්ම කරන්න ඕනේ අවසානට තියෙන හින්දා පුතේ ඒක කොහොමත් ඉහළින් නිරූපණය වෙනවා තේරුණා නේද ඒ වගේම පුතේ ඔයාලා අනෙක් තීරු ටිකක් ගන්න දැන් මම දරුවන්ට තේරෙන හින්දා ඔන්න හිතමු දැන් මේක 2012 වර්ෂයේ 1185යි 1185ට එහෙනම් පුතාලා තීරුව ගන්න හරිනේ ඔයාලා තීරුව ගන්න 1185ට 1185 නම් අර පරතරේම තියුවා 1185 කියලා කියන්නේ නම් මෙන්න මේ වගේ ප්‍රමාණයක් පරතරේ තියුවා මේ වගේම බෙදාගෙන යන්න හරිනේ මේ වගේම බෙදාගෙන යන්න ඉස්සලා බෞද්ධ කට්ටිය ඔන්න අපි හිතමු දැන් මම පරිමාණයට බෙදන්නේ ඔන්න බෞද්ධ බෙදුවා ඊට පස්සේ ක්‍රිස්තියානි බෙදුවා ඊට පස්සේ ඉස්ලාම් බෙදුව වෙනත් කට්ටිය ඉහළින් දැක්වෙනවා ඊට පස්සේ අනිත් එක 1192යි 2013 වර්ෂය 1192යි එහෙනම් මෙන්න 1192ට අපි තීරුව ගත්තා පුතේ මෙන්න තීරුව නිරූපණය කරා අර වගේම ඔයාලා බෙදාගෙන යන්න බෞද්ධ කට්ටිය කොච්චරද ඊට පස්සේ ක්‍රිස්තියානි කොච්චරද ඊට පස්සේ ඉස්ලාම් කොච්චරද සහ වෙනත් ටික ඉහළින් නිරූපණය වෙනවා තේරුණා නේද දරුවනේ ඊට පස්සේ මේ කොටුව අපි වර්ෂ ටික දාලා නැහැ වර්ෂ ටික දාන තීරුව මැදින් 2010 2011 2012 සහ 2013 වර්ෂය තේරුණා නේද හරි එතකොට පුතේ මේ මුලින් ඉඩ තියපු මේ ඉඩ ප්‍රමාණය මේ තීරුව අවසන් තීරුව නිරූපණය කරාට පස්සේ ඉඩ තියලා තමයි අපි මෙහිම ඉහළට සිරස් අක්ෂය නිර්මාණය කරගන්නේ මුලින් තියපු කොටු 3යි නම් අවසාන තීරුව ගහලා කොටු 3ක් ඔයාලා තියන්න ඕන. තියලා මෙන්න අපි සිරස් අක්ෂය නිරූපණය කළා මෙන්න වට රේඛාව ඇඳලා. තේරුණාද දරුවනේ? හරි. ඊට පස්සේ අපි කරන්න ඕන අක්ෂ නම් කරන්න ඕන. අක්ෂ. එතකොට මේ පැත්තේ තියෙන පුතේ වර්ෂ නේද? හරි.
වර්ෂ තියෙනවා නම් මේ පැත්තේ ඔයාලා ලියන්න ඕන වර්ෂ. මාස තියෙනවා නම් මාස කියලා ලියවිය යුතුයි. ඊට පස්සේ මේ පැත්තේ පුතේ අපි ලියන්නේ මේ පැත්තේ ලියන්නේ අපි මේක මකා ගමු. මේ පැත්තේ අපි ලියන්නේ පුතේ ජන සංඛ්‍යාව xy කියන අක්ෂ අනිවාර්යයෙන්ම ලකුණු කරන්න ඕන. ජන සංඛ්‍යාව පුතේ දහස් වලින් දීලා තියෙන්නේ. ඒකින්ද වරහන් ඇතුලේ දාන්න දහස් කියලා. ජන සංඛ්‍යාව දහස්. ඒතර අක්ෂ නම් කිරීමට වෙනම ලකුණු දෙනවා. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ පුතේ අපි දානවා පරිමාණය. බලාගන්න. පරිමාණය නිරූපණය කරන්න පුතේ මෙහෙමයි. ඔයාලා ප්‍රස්ථාරේ කොට්ටෙන් කොට්ට ගියා නම් මේ පරතරේ එක කොට්ටක පුතේ තියෙනවා හරියටම සෙන්ටිමීටරයක්. හරිනේ. සෙන්ටිමීටරයක් තියෙන හින්දා සෙන්ටිමීටර් එකකින් කියලා අපි ගන්නෙ. දැන් යම් කිසි දරුවෙක් දෙකෙන් දෙක මෙතන දෙකෙන් දෙක යන්න එපා. කොටු දෙකෙන් දෙක ගියා නම් පුතේ කොටු දෙකක සෙන්ටිමීටර එහෙනම් දෙකක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ දරුවෝ ලියන්න ඕන සෙන්ටිමීටර් දෙකකින් කියලා. තේරුණා නේද? දැන් මෙතන කොට්ටෙන් කොට්ට ගිහිපු හින්දා සෙන්ටිමීටර් එකකින් පුතේ මෙතන පරතරය කීයද යන්නේ 100 නේද? එහෙනම් එකකින් 100යි. සෙන්ටිමීටර් එකකින් 100යි මොනවද ජන සංඛ්‍යාව. ජන සංඛ්‍යාව කියලා ඔයාලා දාන්න. ඊට පස්සේ පුතේ අපි මූලාශ්‍රය දානවා. මූලාශ්‍රය කියලා කියන්නේ මේ දත්ත ලබා දුණු ආයතනය මොකක්ද කියලා. එතකොට පුතේ මතක තියාගන්න මේ වගුවට පහළින් මූලාශ්‍රය කියන එක සඳහන් වෙනවා. දැන් මම මෙතන දාලා තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ඒකෙන් තමයි අපි මේ දත්ත ලබාගෙන තියෙන්නේ. එහෙනම් අපේ දරුවෝ ලියන්න ඕන මෙන්න මෙතනින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියලා ලියන්න ඕන. මේ ලියන කිසිම දෙයක් මේ කියන මේ අක්ෂය කපාගෙන යන විදිහට පුතේ එහාට ලියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අක්ෂය කපාගෙන යන විදිහට ලියන්නේ නැහැ. ඉඩ තවත් ඉතුරු වෙනවා නම් එහෙනම් මේ පහලින් ලියන එක තමයි සම්මතය වෙන්නේ. මේ අක්ෂය කපාගෙන කිසිම දෙයක් එහාට ලියන්නේ නැහැ. තේරුණා නේද? ඊට පස්සේ පුතේ අපි සුචිය දානවා. සුචිය කියලා කියන්නේ දැන් ඔයාලා මේකට ලස්සන පාට හතරක් තෝරගන්න. එතකොට මේක රතු නම් රතු පාට ඔක්කොම වෙන්න ඕන තීරු. මේක නිල් නම් නිල් පාට, මේක රෝස නම් රෝස පාට, මේක වෙනම පාටක්. හරිනේ. එතකොට අපි සුචියට පුතේ ලස්සනට කොටු ටිකක් ඔයාලා චූටි කොටු ටිකක් දාන්න. මේක රෝස පාට නම් මේක රෝස පාටෙන් පාට කරලා මේක රෝස පාටින් පාට වෙන්න ඕන. හරිනේ. රෝස පාටින් පාට කරලා බෞද්ධ කියලා තියෙනවා නම් බෞද්ධ කියලා දාන්න. මේක රෝස පාට නම් රෝස පාට කොටුවක් දැම්ම චූටියට බෞද්ධ කියලා දැම්මා. එතකොට බලන්න ගුරුවරයා දන්නවා මේ දරුව ලකුණු කරලා තියෙන මෙතන බෞද්ධ කට්ටිය. තේරුණානේ? ඊට පස්සේ මේ වගේ අනිත් ඒවට යොදා ගන්න ක්‍රිස්තියානි නම් ක්‍රිස්තියානි කියලා දාන්නේ ඒ පාට චූටි කොටුව තුන මේ සඳහන් කරන්න. ක්‍රිස්තියානි. තේරුණානේ? ඊට පස්සේ අපි ලස්සනට මේ කියන්නේ ඒකත් යම් පිළිවෙලකට ඔයාලා දාන්න. ඔහේ දාන්නම් බලේ කිසිම දෙයක් කරන්න එපා. ලස්සනට පිළිවෙලක් ඇතුව ප්‍රස්ථාරය නිරූපණය කරන්න. එතකොට පුතේ මෙතන ඉස්ලාම් නම් ඉස්ලාම් පාට චූටි කොටේ දැම්මා. ඉස්ලාම් කියලා අපේ දරුවෝ දාන්න ඕන. ඊට පස්සේ වෙනත් නම් වෙනත් කියන පාට මෙතනින් නිරූපණය කරා වෙනත් කියලා දැම්මා. තේරුණානේ? ඊට පස්සේ අනිවාර්ය දේ පුතේ මාතෘකාව ලියන්න ඕන. මාතෘකාව ලියනකොට පුතේ බලන ගුරුවරයට එකටම පේන්නේ ප්‍රස්ථාරයට වඩා ඒ දරුවෝ ලියපු මාතෘකාව. ඒකින්ද පුළුවන් තරම් කැටයම් දාලා ලොකු අකුරින් හැඩ කරන මාතෘකාව ලියන එක තමයි සම්මතය වෙන්නේ. හරිනේ. එතකොට පුතේ මාතෘකාව ලියනකොට මේ අක්ෂ දෙක කපාගෙන යන විදියට ලියන්නේ නැහැ. එතකොට ලියනකොට ලොකු අකුරෙන් ලස්සනට මාතෘකාව දෙපැත්ත බැලන්ස් වෙන විදියට ලස්සනට ලියන්න. හරිනේ. ඕන තවත් ඊට ඉතුරු වෙනවා නම් මෙහෙම බැලන්ස් කරලා ඔයාලා දාන්න. මේ දෙපැත්ත බැලන්ස්, මේ දෙපැත්තත් බැලන්ස්. හැබැයි මේ සිරස් අක්ෂයේ ඇවිල්ලා අකුරු වදින්න බෑ. යම්කිසි චූටි පරතරයක් මේ දෙක අතර තියෙන්න ඕන. මහා ලොකු පරතරයක් ගන්නෑ මේ දෙක අතර. එහෙම වුණොත් ප්‍රස්ථාරය එකක් මාතෘකාව එකක් වෙනවා. හරිනේ. එහෙම බෑ. ලස්සනට මේ අතර යම් චූටි පරතරයක් තියෙන්න ඇරලා තමයි දෙපැත්ත බැලන්ස් වෙන විදිහට හැම වෙලාවෙකම මාතෘකාව ලියන්න. තේරුණා නේද පුතේ? හරි. ඊට පස්සේ අවසාන විදිහට කොටුවකින් මේක ආවරණය කරන්න ඕන. ඒ කියන්නේ දෙපැත්ත බැලන්ස් වෙන විදිහට
ලස්සනට කොටුවකින් මේ කියන මේ ප්‍රස්ථාරය ඔයාලා ආවරණය කරන්න. හරි. එහෙනම් පුතේ මෙන්න මේ ටික තමයි අපි කතා කරන්නේ සංයුක්ත තීරු ප්‍රස්ථාර ක්‍රමය පිළිබඳව. තේරුණා නේද දරුවනේ? එහෙනම් මේ විදියට වැඩ ටික කරන්න, ඒ කියන්නේ අක්ෂර නම් කරන්න, මාතෘකාව සඳහන් කරන්න, පරිමාණය සඳහන් කරන්න, මූලාශ්‍රය සහ සුචිය මේවට වෙන වෙනම තමයි පුතේ ලකුණු ලබා දෙන්නේ. හොඳට තේරුම් ගන්න. හරි දරුවනේ. එහෙනම් අපි අදට අපේ දරුවන්ගෙන් සමුගන්නවා නැවතත් වඩා සුවිශේෂී පාඩම් ක්‍රමයක් තුලින් අපේ දරුවෝ සම්බන්ධ වෙනකම්. හරි පුතේ. එතෙක් අපේ සියලු දරුවන්ට